ආයුබෝවන් දුවේ පුතේ ආදරයෙන් පිළිගන්නවා ETAP YouTube channel එකට. අද ඔබ එකතු වන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදී හැඳින්වීම පාඩම් මාලාවේ දෙවන වීඩියෝවත් සමග ඔබ පළවෙනි වීඩියෝව නැරඹුවේ නැත්නම් පහළ description එකේ තියෙන link එක හරහා ගොස් පළමුව වීඩියෝව නරඹන්න. අපි 2022 උසස් පෙළ විභාගයට මෙනි සිටින ඔබ වෙනුවෙන් මේ සකස් කරන වීඩියෝ පාඩම් මාලාව පිළිබඳ ඔබේ යාළුවන්ව දැනුවත් කරන්න සහ ඒ දැනුවත් කරලා ඔබ මේ පාඩම එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට අපි ගිය සතියේ කතා කළා ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම පිළිබඳව. අපි අතීත මානවයාට තිබූ අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා තිබූ සම්පත් සීමිත වීම නිසා ඔවුන් නිරන්තරයෙන් Tamanගේ අවශ්‍යතා සහ උවමනා තෘප්ත කර ගැනීමේ ගැටලුවකට මුහුණ පෑවා. මෙම ගැටලුවට විසඳුම් සෙවීම තමයි ඉංජිනේරු තාක්ෂණ වේදිය මගින් සිදු වුණේ. එනම් මිනිසාගේ එදිනෙදා ක්‍රියාවලිය සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා ඉංජිනේරුමය ක්‍රම ශිල්ප දියුණු කිරීම තමයි ඉංජිනේරු තාක්ෂණ වේදයේ යටතේ අපි නිර්වචන විදිහට සාකච්ඡා කළේ. එහෙනම් අපි ගිය සතියේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ නිර්වචනය කළා කොයි ආකාරයෙන්ද? මානවයාගේ යහපත පිණිස විද්‍යාව හා ගණිත දැනුම තුලින් අප ලබාගත් දැනුම පවත්නා තාක්ෂණ වේදයේ ක්‍රියාවට නැංවීමට හෝ නව තාක්ෂණික ක්‍රමවේදයන් සොයා ගැනීම සඳහා යෙදවීම ඉංජිනේරු තාක්ෂණ වේදය විදිහට. එතකොට අද අපි පාඩමේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතීත මානවයා වර්තමාන මානවයා දක්වා විකාශනය වුණු කාලය තුළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ මොන විදිහේ සොයා ගැනීම සිදු වුණාද කියන එක සම්බන්ධව. අද අපි පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සංස්කෘතික පරිවර්තනය කෙරෙහි තාක්ෂණික බලපෑම පිළිබඳව. විශේෂයෙන්ම මානවයාගේ විකාශනය ගැන අප අධ්‍යයනය කරද්දී අපට මානවයාගේ විවිධ සංස්කෘතීන් ලක්ෂණ මත අපට යුග පහක් හඳුනා ගන්න පුළුවන් මානව ඉතිහාසය තුළ. ඒතර ප්‍රධාන වශයෙන් මේ යුග පහ අපට නම් කරන්න පුළුවන් ගල් යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණ යුගය විදිහට. එතකොට මේ යුග පරිවර්තනයන් ලෝකයේ සෑම තැනම සෑම විටම එකවර සිදු වුණු යුග පරිවර්තනයන් නොවේ. ඔබට අද ලෝකය ගැන ඔබ අවධානය යොමු කළොත් ඇමරිකාවේ භාවිතා වන තාක්ෂණය නොවේ අපේ රටේ භාවිතා වන තාක්ෂණය. ඒ වගේම අප්‍රිකානු රටවල තියෙන ආර්ථික තත්ත්වය නෙමෙයි ජපානය වගේ රටක තියෙන ආර්ථික තත්ත්වය. වර්තමාන ලෝකයේ තුල පවා විවිධ රටවල් වල විවිධ විෂමතාවයන් තිබෙනවා. එම නිසා අප මේ සාකච්ඡා කරන යුගයන් වල විකාශනයත් අපට නිශ්චිතව මේ අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්ද දක්වා සිදු වුණා කියලා අපට නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කරන්න අපහසුයි. ඒත් අප පුරාවිද්‍යාත්මක සාක්ෂි පුරාවිද්‍යාත්මක සොයා ගැනීම එක තමයි මේ යුගයන් යුග පරිවර්තනයන් සිදු වුණු කාල වකවානුව අප හඳුනාගන්නේ. අපි මුලින්ම කතා කරමු ගල් යුගය ගැන. සාමාන්‍යයෙන් ඉතිහාසගත සාක්ෂි වලට අනුව ක්‍රිස්තු පූර්ව 6000ට පෙර යුගය අපි ගල් යුගය කියලා හඳුන්වනවා. ගල් යුගයේ සිටිය මානවයා ප්‍රධාන වශයෙන්ම ගල් ආයුධ භාවිතා කරලා සතුන් දඩයම් කර ගැනීමට පෙළඹුණා. ඒ වගේම ඔවුන් විසින් අදින් වසර 15000කට පමණ පෙර ගින්දර සොයා ගැනීම තමයි මේ ගල් යුගයේ වෙච්ච වැදගත්ම සොයා ගැනීම වෙන්නේ. එතකොට මේ ගින්දර සොයාගත්ත මානවයා මස් පොළොස් සහ ආහාරයට ගැනීමට හුරු වුණා. ඒක තුලින් මිනිසාගේ ආහාර රුචිය වෙනස් අතකට යොමු වුණා. ඒ වගේම ඔවුන්ට මැසි මදුරු කරදර වලින් බේරීමටත් මේ ගින්දර සොයා ගැනීම ඉවහල් වුණා. ඒ වගේම වනසතුන්ගෙන් වන උපද්‍රව වලින් ආරක්ෂා වීමට, ඒ වගේම සීතල කාලගුණික තත්ත්වයෙන් ගැලවීම සඳහාත් මේ ගින්දර සොයා ගැනීම මහා උපකාරී වුණා අතීත මානවයට. අපට ගල් යුගයේ සොයාගත්ත වෙනත් නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන්. නොපිලිසු මැටි බඳුන් නිර්මාණය කර ඇති බව සොයාගෙන තියෙනවා පුරාවිද්‍යාත්මකව. ඒ වගේම ගල් කැබලි, සත්ත්ව ඇට කැබලි, දව කොටස් වැනි දේවල් යොදාගෙන ඔවුන් විවිධ ආයුධ තනාගෙන සතුන් දඩයම් කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වෙලා තිබෙනවා. ඒ වගේම මේ මානවයා ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වෙන්නට ඇති බවත් පුරාවිද්‍යාඥයන් විසින් විශ්වාස කරනවා. අපි බලමු එඬේර යුගය ගැන. එඬේර යුගය සහ කෘෂිකාර්මික යුගය ගත්තාම ක්‍රිස්තු පූර්ව 6000 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා කාලය අපි හඳුන්වනවා එඬේර යුගය සහ කෘෂිකාර්මික යුගය කියලා. එතකොට එඬේර යුගයේ ගල් යුගයේ සිට මානවයා එඬේර යුගයට පැමිණීමත් එඬේර යුගයේ ජීවත් වුණු මානවයා කෘෂිකාර්මික යුගයට පියන මුල් කාල සීමාවක් පිළිබඳ අපට නිශ්චිත කාලවකවානු ඉදිරිපත් කරන්න අපහසුයි. මොකද එඬේර යුගයේ මානවයා සංචාරක දීපකයක් තමයි ගත කළේ. ඒකට හේතුව උනේ අප දන්නවා යම්කිසි ප්‍රදේශයක ටික කාලයක් ගැවසෙනකොට ඒ ප්‍රදේශයේ සතුන් මරාගෙන ආහාරයට ගන්නකොට ඒ ප්‍රදේශයට සත්තු වැඩි පැමිණෙන්නේ නැහැ. ආහාර සොයා ගැනීම ගැටලුවක් ඇති වෙනවා. එතකොට
ඒ මානවයන් ප්‍රදේශයේ ඉඳලා අලුත් ප්‍රදේශයකට විස්ථාපනය වෙනවා. තව ස්ථානයකට ගමන් කරනවා. ඒ යුගය අපි හඳුනනවා එන්ඩේර යුගය කියලා. එතකොට මානවයා තමන් හිටිය ජනාවාසයකින් තවත් ජනාවාසයකට ගමන් කරපු කාල සීමාව හඳුනනවා එන්ඩේර යුගය කියලා. ඒකට එන්ඩේර යුගයට මානවයා මාරු වීම ක්‍රිස්තු පූර්ව 9000ත් 1400ත් අතර කාලය තුල සිදු වුණු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. එතකොට මේ කාල සීමාවල අපිට නිශ්චිතව වෙන් කරන්න අමාරුයි. නමුත් ක්‍රිස්තු පූර්ව 9000ත් ක්‍රිස්තු පූර්ව 4500ත් අතර කාලය තුල එන්ඩේර යුගය පැවතෙන බව විශ්වාස කරනවා. එතකොට මෙම කාල සීමාව තුල මිනිසා සතුන් නැති කරන්න පුරුදු වුණා. ඒ වගේම සතුන් ප්‍රවාහනය සඳහා සහ ආහාර පිණිස සතුන් භාවිතා කළා. සතුන් ඇති කරලා ඔවුන් තමන්ගේ ගමනාගමන අවශ්‍යතා සඳහා භාවිතා කළා. ඒ වගේම තමන්ගේ ආහාරය සඳහා සතුන් ඇති කර මරාගෙන කෑමට පෙළඹුණා. මොකද දඩයම් කිරීමේ තිබුණු ගැටලුත් සමග. ඒ වගේම ඔවුන් මේ සංචාරක ජීවිතයක් ගත කරද්දී తాවකාලිකව ඔවුන් නවාතැන් ගැනීම සඳහා විවිධ වාසස්ථාන සකස් කරගත් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ඒ වගේම සන්මලු නිර්මාණය කළෙත් මේ යුගයේ කියලා අපට පුරාවිද්‍යාත්මක වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 4000න් පසු ක්‍රිස්තු වර්ෂ 1500 පමණ වන කාලය අප හඳුන්වනවා කෘෂිකාර්මික යුගය කියලා. එතකොට මෙන්න මේ කාල සීමාව තුළ තමයි ලෝකේ නදී නිම්න ශිෂ්ටාචාරයන් වර්ධනය වෙන්න ගත්ත කාල සීමාව. ඉන්දියාවේ ඉන්දු නිම්නය ආශ්‍රිතව, ඒ වගේම මෙසොපොටේමියානු ශිෂ්ටාචාරය, ඒ වගේම හොවැන්නෝ නිම්න ශිෂ්ටාචාරය ආදී වශයෙන් ලෝකයේ ශිෂ්ටාචාර ගණනාවක් බිහි වෙනවා මේ කෘෂිකාර්මික යුගය තුළ. ඒතර කෘෂිකාර්මික යුගය තුළ මානවයා තමන්ගේ අවශ්‍යතා සඳහා තමන්ගේ ආහාර සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග ආදිය වගා කරලා වුන් පරිභෝජනයට ගත්ත බවට සාක්ෂි තිබෙනවා. එතකොට ගංගා නිම්නාශ්‍රිත තමයි මේ මානවයා වාසස්ථාන පිටවා ගත්තේ. ඒ වගේම වුන් ස්ථිර වශයෙන් මෙම ගංගා නිම්නාශ්‍රිතව වාසස්ථාන ගොඩනගා ගන්නට පෙළඹුණු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බෙලා තියෙනවා. විශේෂයෙන් හොවැන් හෝ නිම්න ශිෂ්ටාචාරය, ඉන්ද්‍ර නිම්න ශිෂ්ටාචාරය ආදී ශිෂ්ටාචාරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් මේ කරුණු තහවුරු වෙලා තියෙනවා. ඒතර මේ යුගයේදී කෘෂිකාර්මික යුගයේදී මිනිසා සොයාගත්ත මූලික දේවල් විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්. ධාන්‍ය වර්ග වගා කිරීම, දැවයෙන් නිෂ්පාදිත කෘෂි උපකරණ භාවිතා කිරීම, ඒ වගේම බැටළුවන්, එළුවන්, හරක්, ඌරන් වගේ සතුන් ඇති කිරීම සහ ඔවුන්ගේ මල කාබනික පොහොර විදිහට ඔවුන්ගේ වගාවන් සඳහා භාවිතා කළ බවට සාක්ෂි පුරාවිද්‍යාත්මකව ලැබිලා තියෙනවා මෙම කාල සීමාව තුළ. එතකොට එම යුගයේ සිටි මානවයා ක්‍රමයෙන් දියුණු වෙමින් කාර්මික යුගයට පියනවගෙනවා. ඒතර කාර්මික යුගය කියලා අප වර්තමානයේ අපි අර්ථ දක්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1500ත් ක්‍රිස්තු වර්ෂ 1950ත් අතර. ඒ කියන්නේ මෑත ඉතිහාසය දක්වා කාලය අපි කාර්මික යුගය විදියට සලකනවා. අදින් වසර 70කට පමණ කලින් තමයි කාර්මික යුගය අපි නිමා වුණා කියලා හඳුන්වන්නේ. එතකොට මේ කාර්මික යුගය පිළිබඳ අපට ගවේෂණාත්මක තොරතුරු රාශියක් තිබෙනවා. මොකද ලිඛිත මූලාශ්‍රයන් ඒ වගේම විවිධ ලේඛනගත සාක්ෂි වලින් පවා මෙම කාර්මික යුගයේ වෙච්ච පෙරළීම් පිළිබඳ අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. එම නිසා අනිත් යුග වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් කාර්මික යුගය පිළිබඳ අපට හදාරන්න පුළුවන්. ඒ වගේම මේ කාර්මික යුගය තුළ මිනිසා විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළා. මේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීම තුළින් මිනිසාගේ දිනදා කටයුතු පහසු වුණා. ඒ වගේම මේ කාර්මික යුගය තුළ මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කරනවා මිනිසු. ඒ වගේම විවිධ රථ වාහන නිෂ්පාදනය කරනවා, ගුවන් යානාව නිෂ්පාදනය කරනවා. ඒ වගේ විවිධ තාක්ෂණික නිර්මාණයන් ගොඩක් මේ කාර්මික යුගය තුළ ලෝකයට දායාද වුණා. ඒතර මේ කාර්මික යුගය විදිහට සලකනවා ක්‍රිස්තු වර්ෂ 1500 2000 දක්වා කාලය සංශෝධනය වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1500 සිට වසර 1950 දක්වා කාලය, ක්‍රිස්තු වර්ෂ 1950 දක්වා කාලය මේ යුගයට අයත් විදිහට අප සලකනවා කාර්මික යුගයේ විදිහට. මෙම කාල සීමාව තුළ තාක්ෂණ වේදේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් අපට දැක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම විදුලි බලය සොයා ගැනීම සහ අර්ධ සන්නායක සොයා ගැනීමත් මේ කාර්මික යුගයේ තමයි සිදු වුණේ. මේ සොයා ගැනීම එක්ක ලෝකයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ලෝකයේ ලොකු වෙනස්කම් රාශියක් සිදු වුණා මේ කාර්මික යුගය තුළ. ඒ වගේම කෘෂි කර්මාන්තයේ මත යපුණු මානවයා කෘෂි නිෂ්පාදන වලට අමතරව විවිධ කර්මාන්ත, ඇඟලුම් කර්මාන්තය, එතනින් ගියාම ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත, ඒ වගේම ප්‍රවාහනය සඳහා අවශ්‍ය උපකරණ ඉපදවීමේ කර්මාන්ත ආදී කර්මාන්ත රාශියක් මේ යුගයේදී බිහි වෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ පදනම් කරගෙන තමයි කාර්මික යුගයේ මුල්ම බිහිවීම, මුල්ම නැගිටීම අපට පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පෙනී යන්නේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ඒ වගේම පෘතුගාලය වගේ රටවල් වල තමයි මේ කාර්මික නැගිටීම අපට මුලින්ම හඳුනා ගැනීමට ලැබෙන්නේ. වර්තමානයේ අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. එතකොට අපේ මේ ප්‍රධාන යුග පහ වර්ගීකරණය කළා අපි.
යුග පහ අපි වර්ගීකරණය කළා. ගල් යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණ යුගය විදිහට. එතකොට අප බලමු තොරතුරු තාක්ෂණ යුගයේදී මොන වගේ සොයා ගැනීමද මානවයා කළේ කියලා. ඒතර ක්‍රිස්තු වර්ෂ 1950න් පසු යුගය අපේ තොරතුරු තාක්ෂණ යුගය විදිහට හඳුන්වනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1900න් පස්සේ මානවයා විසින් සොයාගත්ත විවිධ තාක්ෂණික උපාංග විශේෂයෙන්ම අර්ධ සන්නායක සොයා ගැනීම, ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමත් එක්ක පරිගණක ශ්‍රේෂ්ඨයේ විශාල විවිධීමක් මේ තොරතුරු තාක්ෂණ යුගය තුල සිදු වුණා. ඒ වගේම රූපවාහිනී මාධ්‍ය, ගුවන් විදුලි සේවා, චන්ද්‍රිකා තාක්ෂණය ආදී නිර්මාණ මේ යුගයේ දියුණුවට හේතු වුණා. ඒ වගේම වර්තමානයේ වන විට අන්තර්ජාලය පදනම් කරගත්ත, ඒ වගේම අභ්‍යවකාශ ජනාවාස ඉදි කිරීම, කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීම, ඒ වගේම නැනෝ තාක්ෂණය වැනි ශ්‍රේෂ්ඨ ගණනාවක් ඔස්සේ මිනිසා පරීක්ෂණ කරමින් මේ තොරතුරු තාක්ෂණ යුගයේ අද අපි සිටින යුගයේ මානවයා කටයුතු කරනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය බිහිවීම සඳහා විශේෂයෙන්ම මේ තොරතුරු සහ sannivedana තාක්ෂණයට අදාළව කාර්මික යුගය තුල සොයාගත්ත විවිධ නිර්මාණ රාශියක් උදව් උපකාර වෙලා තියෙනවා. මේ තොරතුරු තාක්ෂණ යුගය තුල අන්තර්ජාලය, අභ්‍යවකාශ ජනාවාස, කෘත්‍රිම බුද්ධිය සහ නැනෝ තාක්ෂණය වැනි ක්‍රමවේදයන් වල දියුණුව සඳහා. ඒ වගේම අපිට තවත් විදිහකට මේ මානව ඉතිහාසය තුළ යුග පරිවර්තනයන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. තාක්ෂණවේදී වශයෙන් මිනිසා විසින් සොයා ගන්නා ලද විවිධ සොයා ගැනීම මත අපිට යුග තවදුරටත් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක කොයි ආකාරයකටද? ගල් යුගය, ලෝකඩ යුගය, යකඩ යුගය, මධ්‍යකාලීන යුගය, ඒ වගේම යටත් විජිත යුගය, කාර්මික විප්ලවය, ලෝක යුද සමයන් සහ නූතන යුගයේ විදිහට අපිට නැවත වර්ගීකරණය කරන්න පුළුවන්. තාක්ෂණ වේදේ සොයා ගැනීම මත යුග වර්ගීකරණය අපිට මේ විදිහට කරන්න පුළුවන්. අපි නැවත මතක් කළොත් කොහමද? ගල් යුගය, ලෝකඩ යුගය, යකඩ යුගය, මධ්‍යකාලීන යුගය, යටත් විජිත යුගය, කාර්මික විප්ලවය, ලෝක යුද්ධය, යුද සමයන්, ඒ වගේම නූතන යුගයේ විදිහට. ඒකට මෙම යුග වෙන් කිරීම සිදු කරන්නේ තාක්ෂණ වේදී වශයෙන් මානවයා සොයා ගැනීමට යෙදුණු තාක්ෂණික ක්‍රම ශිල්පත් මත තමයි මේ වර්ගීකරණය කරන්නේ. අපි කලින් වර්ගීකරණය කළේ විශේෂයෙන්ම සංස්කෘතිකමය ලක්ෂණ මත තමයි අපි යුග පහකට කලින් වර්ගීකරණය කළේ. තාක්ෂණ වේදයේ ශීඝ්‍ර සංවර්ධනයක් වෙච්ච අවධි දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම එකක් තමයි කාර්මික විප්ලවය බිහිවුණු කාල සීමාව. කාර්මික විප්ලවය ලෝකෙ සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 1760ත් ක්‍රිස්තු වර්ෂ 1870ත් කියන කාලය තුල යුරෝපයේ. ඒ වගේම මෙම කාල සීමාව තුල තාක්ෂණික වශයෙන් නිර්මාණ රාශියක් මානවයා විසින් සොයා ගන්නවා. එය තාක්ෂණ වේදයේ සුවිශේෂී ප්‍රගමණයකට දායක වෙලා තියෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතා විශාල වශයෙන් තාක්ෂණික නිර්මාණ ගණනාවක් බිහි වුණා. එම තාක්ෂණික නිර්මාණයන් වර්තමාන ලෝකයේ තාක්ෂණික පෙරළිය සඳහා බොහෝ ඉවහල් වෙලා තිබෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු කාර්මික විප්ලවය දෙසට. කාර්මික විප්ලවය සිදු වුණේ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රිස්තු වර්ෂ 1900 කාර්මික විප්ලවය සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 1760ත් ක්‍රිස්තු වර්ෂ 1870ත් අතර කාලය තුල. එතන මෙම කාල සීමාව තුල කාර්මික යුගය තුල අතින් කළ කර්මාන්ත සඳහා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම සිදු වුණා. ඒ වගේම ජලයේ ශක්තිය, හුමාලයේ ශක්තිය ප්‍රයෝජනට ගැනීම මේ කාලේ සිදු වුණා. ඒ කියන්නේ හුමාල එන්ජින් නිෂ්පාදනය ආරම්භ වුණේ ඇත්තටම මේ කාර්මික විප්ලවයේ සිදු වුණු කාලේ. ඒකට හුමාල එන්ජිම සොයා ගැනීම, ඒ වගේම ඒ හුමාල එන්ජිම සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා ඉන්ධනයක් ලෙස ගල් ලකුරු භාවිතා කිරීමට මානවයා පෙළඹෙන්නේ මේ කාර්මික යුගයේ පැවතුණු කාල සීමාව තුළ. ඒ වගේ මේ කාල සීමාව තුළ තවත් විශේෂ නිර්මාණයන් විදියට අපට හඳුන්වලා දෙන්න පුළුවන්. හුමාලයේ භාවිතයෙන් ධාවනය වන බෝට්ටු, නැව්, දුම්රිය වගේ දේවල් මේ කාර්මික විප්ලවයේ සිදු වුණු සමය තුළ ලෝකයේ නිෂ්පාදනය වුණා. විශේෂයෙන්ම හුමාල බෝට්ටු, ඒ වගේම හුමාල නැව් සහ දුම්රිය නිපද වීමට ඉවහල් වුණේ හුමාලයේ ශක්තිය කියන්නේ ජලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීමෙන් නිර්මාණය කරපු හුමාල එන්ජිම. ඒතර හුමාල එන්ජිම සඳහා අවශ්‍ය දහන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඉන්ධනයක් ලෙස ගල් ලංගුරු භාවිතයත් මෙම කාලය තුලම ආරම්භ වුණා. ඒතර ගල් ලංගුරු කියන්නේ අදටත් වර්තමානයේ ඉන්ධනයක් විදිහට මිල අඩු ඉන්ධනයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම විදුලි බල නිෂ්පාදනයේදී ලෝකේ වැඩි වශයෙන් ගල් ලංගුරු භාවිතා කරනවා. එහි පිරිවැය අඩු නිසා. ඒ වගේම තවත් නිර්මාණයක් තමයි කාර්මික යුගයේ සිදු වුණු මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම සහ ඒ සඳහා උචිත යන්ත්‍ර නිෂ්පාදනය කිරීම. නවීන යන්ත්‍ර සූත්‍ර රාශියක් කාර්මික විප්ලවයේ සමයේ බිහි වෙනවා. එම යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගන්නවා එතෙක්කල් මිනිසා අතින් කරපු කර්මාන්ත වෙනුවට එම කර්මාන්ත වලින් කරපු නිෂ්පාදනයන් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දෙනවා. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දුන් මුල් කාලේ විශාල වශයෙන් මේ සේවකයන් අනතුරු වලට ලක් වුණා. ඒ වගේම
විශාල සේවකයන් පිරිසකට රැකියා අවස්ථා හිමුණා. මොකද මේ යන්ත්‍ර සූත්‍ර මගින් එක් මිනිසෙක් කරන වැඩ මනුෂ්‍යයන් කීප දෙනෙක් කරන වැඩ එක යන්ත්‍රයකින් කරගන්න පුළුවන්. එතකොට යන්ත්‍රයට වෙහෙසක් දැනෙන්නේ නැහැ. යන්ත්‍රයක් අපට දිගු කාලයක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍රය ක්‍රියා කරවන්නේ විතරයි අපට අවශ්‍ය වන්නේ. ඊට අමතරව අතිරේක සේවකයෝ අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් නිෂ්පාදන ධාරිතාවයන් වර්ධනය වුණා. ඒ වගේම ඒ මහා පරිමාණ කර්මාන්ත සමග තරඟ කිරීමට ග්‍රාමීය වශයෙන් තිබ කර්මාන්ත සහ නිවස් මට්ටමින් තිබ ගෘහස්ත කර්මාන්ත ගොඩක් වෙලාට බිඳ වැටුණා මේ මහා පරිමාණ නිෂ්පාදන ආරම්භීමත් සමග. ඒ වගේම මිනිසු කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා වැඩ කිරීමට පෙළඹුණා මේ කාර්මික විප්ලවයත් සමග. එතකොට මේ කර්මාන්ත ශාලාවල අනතුරු ඇතිවීමත් එක්ක ඒ වගේම මේ කර්මාන්ත ශාලාවල වැඩ කිරීමට පෙළඹීමත් එක්ක ලෝකේ තවත් ගැටලු ඇති වුණා මුල් කාලේ. විශේෂයෙන් මේ නගර ආශ්‍රිතව තමයි මේ කර්මාන්ත ශාලා බිහි වුණේ. නගර ආශ්‍රිතව ජනග්‍රහණය වැඩි වශයෙන් පදිංචි වෙන්න ගියා. ඒතකොට මේ පදිංචි වුණාම මේ නගර ආශ්‍රිතව විවිධ රෝග බෝවීම්, ඒ වගේම ඉඩ පහසුකම් අඩුවීම වැනි ගැටලු වලටත් මුල් කාලේ මේ කාර්මික විප්ලවය සමග මානවයාට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අභියෝග සෑම දෙයක්ම ජයගෙන වර්තමානයේ වෙන විට කර්මාන්ත ලෝකයේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් වර්තමානයේ වෙන විට බිහි වෙලා තියෙනවා. එතකොට අපි බලමු දෙවන ලෝක යුද්ධ සමය පිළිබඳව ක්‍රිස්තු වර්ෂ 1939 සිට ක්‍රිස්තු වර්ෂ 1945 දක්වා කාල සීමාව තුළ තමයි දෙවන ලෝක යුද්ධ සමය සිදු වෙන්නේ. මේ ලෝක යුද්ධ සමය තුළ ලෝකයේ සුපිරි බලවතුන් යුද ප්‍රකාශ කළා. අවසානයේ මේ ලෝක යුද්ධය අවසන් වෙන්නේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීමෙන් මිනිස් ජීවිත දසදහස් ගණනක් එක මොහොතකින් අලු කිරීමේ ඛේදවාචකයක් සමග ඒ ප්‍රතිඵලයක් විතර තමයි වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ. ලෝකයේ යුද ගැටුම් අවම කිරීම තමයි එක අරමුණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටවීම. එතකොට මෙන්න මේ දෙවන ලෝක යුද්ධයේ ඉතාමත් සංවේදී සිදුවීමකින් කෙළවර වුණා. එතකොට මේ ලෝක යුද්ධ සමය තුළ එකිනෙකා පරයා එකිනෙකා යුද කිරීමේදී මේ සඳහා විවිධ භාණ්ඩ පාර්ශවයන් දෙකෙන්ම යුද්ධෙට මැද තුන් පාර්ශව දෙකෙන්ම විවිධ නිර්මාණයන් සොයාගත්තා. ඒතර අපිට මේ වගේ දේවල් අපිට අඳුර ගන්න පුළුවන් දෙවන ලෝක යුද්ධ සමයේ වෙච්ච නිර්මාණ විදියට ඉන්ධන ගෙන යාම සඳහා වඩා කාර්යක්ෂම හා වඩා ශක්තිමත් වූ චෙරි බඳුන නිෂ්පාදනය කිරීම. ඔබ දකින්න ඇති වර්තමානයේ ජීප් රථවල පවා පිටිපස්සේ කෑන් එකක් වගේ භාජනයක් තියෙනවා. අපි මේ භාජනය තමයි චෙරි බඳුන කියලා හඳුන්වන්නේ. මේ සුවිශේෂී නිර්මාණයක් වුණේ සතුරන්ට පහර එල්ල කිරීමේදී ඒ සතුරු ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයක් තිබා ආරක්ෂාකාරීව. මොකද ඒ වෙනකොට සොයාගෙන තිබුණු විවිධ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා ඉන්ධන අවශ්‍ය වුණා. මේ ඉන්ධන වඩා ආරක්ෂාකාරී විදිහට සතුරු සේනාංකයන් අතරින් රැගෙන යාම සඳහා අපට ඉන්ධන කාර්යක්ෂම ගෙන යන්න පුළුවන් වාජනයක් අවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා නිර්මාණය වූ සුවිශේෂී නිර්මාණයක් තමයි චෙරි බඳුන. ඒතකොට චෙරි බඳුන තුලින් මානවයාට ඉන්ධන ගෙන යාම යුද කටයුතු සඳහා ඉන්ධන ගෙන යාම පහසු කළා. ඒ වගේම මේ කාල සීමාව තුළ ගුවන් යානා භාවිතය දියුණු වුණා. විශේෂයෙන් ප්‍රහාරක ගුවන් යානා නිපදවීම ගොඩක් දියුණු වුණා මේ කාල සීමාව තුළ. විශේෂයෙන්ම ගුවන් යානා තාක්ෂණය ඉතා විශාල වශයෙන් දියුණු වුණා. ප්‍රහාරක අවශ්‍යතාව සඳහා, ඒ කියන්නේ යුදමය අවශ්‍යතාව සඳහා තමයි මේ කාලයේ සීමාව තුළ ගුවන් යානා විශාල වශයෙන් ඒවායේ භාවිතා වන තාක්ෂණයන් අවි ආයුධ සියල්ල සංවර්ධනයට ලක් වුණා. ඒ වගේම මෙම කාල සීමාව තුළ තමයි ජෙට් එන්ජිම සොයා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම මේ කාලය තුළ සොයාගත් තවත් වැදගත් නිර්මාණයක් තමයි රේඩාර් තාක්ෂණය සොයා ගැනීම. ඒතකොට මේ රේඩාර් තාක්ෂණය සොයා ගැනීමත් සමග මානවයාට පුළුවන් වුණා සතුරු ඉලක්ක පහසුවෙන් හඳුනගන්න. ඒ වගේම සතුරු යානා තමන්ගේ බල ප්‍රදේශයන්ට ඇතුළු වෙනවද කියන එක ආවේශනය කරන්න පුළුවන් වුණා රේඩාර් තාක්ෂණය මගින්. ඒ වගේම නාවික ගමනාගමන කටයුතුදී නැව්වල එක පණිවිඩ උවමාරු කර ගැනීම සඳහා මේ රේඩාර් තාක්ෂණය උපකාරී වුණා. ඒ වගේම විශේෂයෙන්ම භූමියේ තොරතුරු ලබා ගැනීම සඳහා රේඩාර් තාක්ෂණය විශාල වශයෙන් උදව් වුණා යුදමය කටයුතු වලදී. ඒ වගේම න්‍යෂ්ටික බලයේ භාවිතය පිළිබඳව වැඩි අවධානයක් මෙම කාලය තුළ යොමු වුණා. ඒ වගේම න්‍යෂ්ටික බලය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණ ගොඩක් වැඩි දියුණු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පරමාණුක බෝම්බේ නිෂ්පාදනය වන්නේ. ඒකට එහි අවසන් ප්‍රතිඵලය අදටත් හිරෝෂිමා සහ නාගසාකි ජපානයේ නගරවල අදටත් අංග විකල දරුවන් බිහි වෙනවා මෙම බෝම්බේ ප්‍රතිඵලත් එක්ක. මොකද විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමත් එක්ක ඒ විකිරණශීලීතාවය තුලින් මිනිසාගේ අභ්‍යන්තර පද්ධතීන්ට චාන වලට කරපු බලපෑමත් එක්ක තමයි අදටත් මේ බලපෑම තියෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ එල්ල වුණේ පරමාණු බෝම්බේ ඛේදවාචකයත් එක්ක. වායුවෙන් සිසිල්වන මෝටර රථ එන්ජින් මෙම කාලේ නිර්මාණය කළා. විශේෂයෙන්ම සතුරු ඉලක්ක වලට අවශ්‍ය සතුරන්ට පහර දීම සඳහා අවශ්‍ය භාණ්ඩ රැගෙන යාමට ආයුධ රැගෙන යාම සඳහා මේ වායුවෙන් සිසිල්වන මෝටර රථ එන්ජින් වල නිෂ්පාදනය කරපු කුඩා යානා උදව් වුණා.
වාහන උදව් වුණා. එතකොට මේ වගේ නිර්මාණ රාශියක් දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වෙනවා. අපි නැවත මතක් කළොත් චෙරිබඳුන නිෂ්පාදනය කිරීම, ගුවන් යානා භාවිතය, ජෙට් එන්ජිම නිෂ්පාදනය කිරීම, රේඩාර් තාක්ෂණය සොයා ගැනීම, න්‍යෂ්ටික බලයේ භාවිතය හා වායුවෙන් සිසිල්වන මෝටර රථ එන්ජින් නිපදවීම තමයි දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුණු මූලික නිර්මාණ වන්නේ. අපි බලමු ඉන්ජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය මොනවද කියලා. එතකොට අපට ඉන්ජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍ය කියලා අප හඳුන්වන්නේ විශේෂයෙන්ම මෙම සොයා ගැනීමත් එක්ක ඒ දක්වා මානවයා භාවිතා කරපු ජීවන රටාව එහෙම නැත්නම් භාවිතා කරපු තාක්ෂණය සුවිශාල වශයෙන් පෙරලියකට ලක් වෙලා අලුත්ම විදියකට ජීවත් වීමට හැඩගැසීමක් තමයි අපි ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට හඳුන්වන්නේ. විශේෂයෙන්ම ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට අපි සලකනවා අදින් වසර මිලියන 1.5කට පෙර ඉන්ධන දහනය මගින් තාප ශක්තිය ලබා ගැනීමේ සංකල්පයක් විදිහට ගින්දර සොයා ගැනීම ආරම්භ කිරීම. එතකොට ලෝකයේ ගින්දර සොයා ගැනීම අදින් වසර මිලියන 1.5කට පෙර තමයි සිදු වුණේ. එතකොට මේ ගින්දර සොයා ගැනීමත් එක්ක මානවයා විශේෂයෙන්ම ආහාර පුරුස්සාගෙන අනුභව කරන්න, ඒ වගේම සීතල කාලගුණයෙන් බේරීම සඳහා තාප ප්‍රභවයක් විදිහට මේ ගින්දර සොයා ගැනීම වැදගත් වුණා. එම නිසා ගින්දර සොයා ගැනීම තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට අප සලකනවා. ඒ වගේම රෝදය සොයා ගැනීමත් ඉන්ජිනේරු තාක්ෂණ වේදයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට අප සලකනවා. ක්‍රිස්තු පූර්ව 3500 දී පමණ මෙසොපොටේමියානු විසින් තමයි රෝදය සොයාගත්තේ. එතන මේ රෝදය සොයා ගැනීමත් එක්ක ගොඩබිම තුල භාණ්ඩ හැමේ ප්‍රවාහණය කිරීම ගොඩක් පහසු වුණා. මුල් කාලේ රවුම් කොටන් තමයි භාවිතා කළේ භාණ්ඩ ප්‍රවාහණය කරන්න. නමුත් මේ කොටන් වල දිග අඩු කරලා රෝදයක් බවට පරිවර්තනය කර ගැනීමෙන් පසුව ගොඩක් පහසු වුණා ගොඩබිම තුල භාණ්ඩ ප්‍රවාහණය කිරීමට, කරත්ත සකස් කිරීමට, ඒ වගේම මුල් කාලේ වාහන සකස් කිරීම සඳහා මේ රෝදය සොයා ගැනීම ඉවහල් වුණා. ඒ වගේම තවත් හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට අපි සලකනවා වීදුරු සොයා ගැනීම. වීදුරු සොයාගන්නේ ක්‍රිස්තු පූර්ව 3500 දී පමණ. එතකොට මේ වීදුරු කියන එක වර්තමානයේ භාවිතා වන ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය වලින් ඉතාමත්ම සුවිශේෂී ද්‍රව්‍යයක් විදිහට අප සලකනවා වීදුරු. විශේෂයෙන්ම අපි දන්නවා ජනෙල් සඳහා අපි වීදුරු භාවිතා කරනවා. ඒ වගේම බිත්ති සඳහා අපි වීදුරු භාවිතා කරනවා. ඒ වගේම අපේ පිගන් කෝප ආදී සකස් කරන්න වීදුරු භාවිතා කරනවා. ඒ වගේම විවිධ විසිතුරු නිර්මාණ සඳහා වීදුරු භාවිත කරනවා. එතකොට මේ වීදුරු සොයා ගැනීමත් තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට අප සලකනවා. ඒ වගේම ජල රෝදය සොයා ගන්නවා. ක්‍රිස්තු පූර්ව 600ත් ක්‍රිස්තු වර්ෂ 670 කාල සීමාව තුළ ග්‍රීකය සහ රෝම යුගයේදී තමයි මේ ජල රෝදය සොයාගන්නේ. ඒතර ජල රෝදය මගින් ජලයේ ශක්තිය ප්‍රයෝජනගෙන රෝදයක් කරකවා ගැනීමෙන් ලබාගත් ශක්තිය භාවිතා කළා. විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තික කටයුතු සඳහා ජලය රැගෙන යාම සඳහා මෙන්ම පසු කාලීනව මේ සංවර්ධනය කළා කප්ලාන් වගේ ජල රෝද බවට. ජල රෝද මගින් අප දන්නවා ජලයේ තියෙන චාලක ශක්තිය උපයෝගී කරගෙන ඒ මගින් ටර්බයිනයක් භ්‍රමණය කර ගැනීමෙන් ජල විදුලි නිෂ්පාදනය කරනවා. මේ සඳහා ඉවහල් වුණු ජල රෝදයේ මූලික ආරම්භය වෙන්නේ ක්‍රිස්තු පූර්ව 600ත් ක්‍රිස්තු වර්ෂ 600ත් අතර කාල සීමාව තුළ ග්‍රීකයේදී තමයි මේ ජල රෝදය සොයාගත්ත බවට ඉතිහාසගත සාක්ෂි තියෙන්නේ. මේ ජල රෝදය වර්තමානයේ ටර්බයින් එකක් බවට සංවර්ධනය වෙලා තිනවා. එතකොට මේ ටර්බයින මගින් තමයි අප විදුලි ජනක යන්ත්‍ර කරකවීමෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම කරන්නේ. විශේෂයෙන්ම ජල විදුලි බලය හෝ තාප විදුලි බලය නිෂ්පාදනය කිරීමේදීත් අපට ටර්බයින වැදගත් වෙනවා. ඒ වගේම අපි තවත් ප්‍රධාන තාක්ෂණ වේදයේ හැරවුම් ලක්ෂ්‍ය වලට අවධානය යොමු කරමු. විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 500 දී පමණ චීන ජාතිකයන් විසින් චීන චට්ටි සොයා ගන්නවා. චීන චට්ටි කියලා කියන්නේ වර්තමානයේ පවා විවිධ වාස්තු නිර්මාණ කිරීම සඳහා බහුලව භාවිතා වන ලෝහයක්. එතකොට චීන චට්ටි වල ද්‍රවාංගය සාමාන්‍ය යකඩවල වල තරමක් අඩුයි. එම නිසා ඉක්මනින් අපට උණු කිරීමට පුළුවන්. උණු කිරීමෙන් අපට විවිධ වාතු කිරීම මගින් විවිධ ලෝහ නිර්මාණයන් කරගන්න පුළුවන් චීන චට්ටි සොයා ගැනීමත් සමග. ඒ වගේම මුද්‍රණ කලාව සොයා ගන්නවා ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ චීන ජාතිකයන් විසින්. එතකොට මුද්‍රණ කලාවත් එක්ක තමයි පොත්පත්, පුවත්පත් ආදිය මුද්‍රණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. එතකොට අප දන්නවා මුද්‍රිත පොත්පත් ලෝකයට බිහි වෙන්න පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 1000න් පසුව. එතකොට මේ මුද්‍රණ කලාව තුළින් පොත්පත් බිහිවීමත් එක්ක ලෝකයේ ජනතාව අතර sannivedanaya දැනුම උවමාරු කර ගැනීමට වඩා පහසුදායක තත්ත්වයක් ඇති වුණා මේ මුද්‍රණ කලාව සොයා ගැනීම නිසා. එම නිසා අප හඳුන්වන මුද්‍රණ කලාවත් තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට. ඒ වගේම ස්ථිති විද්‍යුතය සොයා ගන්නවා ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ එංගලන්ත ජාතික විලියම් ගිල්බර්ට් විසින්. විද්‍යුත් ආරෝපණය නිසා තමයි මේ දේ සිදු වෙන්නේ. ස්ථිති විද්‍යාව කියන පිළිබඳව ඔබ 8 9 පන්ති වල විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා. ඔබ දන්නවා පණාවකින් හිස කැස් පීරීමෙන් අනතුරුව
අපි පොඩි කඩදාසි ටිකක් දාලා පනාවට ඇල්ලුවොත් එමේ පනාවට කුඩා කඩදාසික වැල් ටික ආකර්ෂණය කරනවා. මේ වෙන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය නිසා. එවැනි ආරෝපණයක් තියෙන බව මුලින්ම ලෝකයට සොයාගත්තේ විලියම් ගිල්බර්ට් විසින්. එතකොට මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ සිද්ධාන්ත තමයි වර්තමානයේ භාවිතා වන අපිට නැතුවම බැරි උපකරණයක් තමයි ෆොටෝකෝපි මැෂින් එක. ෆොටෝකෝපි මැෂින් එකේ භාවිතා කරන්නේ මෙන්න මේ ස්ථಿತಿ විද්‍යුත් මූලධර්ම. එතකොට මේ වගේම ස්ථಿತಿ විද්‍යුත් පිළිබඳව මොහු විසින් කරන ලද සොයා ගැනීම පසුකාලීනව විද්‍යුත් සොයා ගැනීම සඳහා උපකාරී වුණා. ක්‍රිස්තු වර්ෂ 1600 දී ස්ථಿತಿ විද්‍යුතය සොයාගනිද්දී ක්‍රිස්තු වර්ෂ 1733 වෙනකොට ඉතින් අවුරුදු 133කට පස්සේ එංගලන්තයේ ඉන්න තවත් විද්‍යාඥයෙක් වන ස්ටෙෆන් ග්‍රේ විසින් සොයා ගන්නවා විදුලිය සන්නයනය කිරීම. එතකොට රැහැනක් මගින් විදුලිය සන්නයනය කරන්න පුළුවන් බව ඔහු සොයා ගන්නවා ක්‍රිස්තු වර්ෂ 1733 දී. එතන මේ සොයා ගැනීම කොයිතරම් වැදගත් වෙලාද කියනවාද කියන එක ඔබට අද තහවුරු වෙනවා. අද අප භාවිතා කරන සියලුම විදුලි උපකරණවල ආරම්භය මේ විදුලි සන්නයනය සොයා ගැනීමත් එක්ක තමයි ලෝකයට ඇති වුණේ. එම නිසා තමයි විදුලි සන්නයනය ලෝකයේ ඉංජිනේරුමය විකාශනය තුළ ඉංජිනේරු තාක්ෂණයේ විකාශනය තුළ අපි ප්‍රතිඵල ඇරවුම් ලක්ෂයක් විදිහට හඳුන්වලා දෙන්නේ. ඒ වගේම 1756 දී ඇමරිකානු ජාතික ජෝන් ස්මිටන් විසින් සිමෙන්ති සොයා ගන්නවා. මේ සිමෙන්ති සොයා ගැනීම වර්තමාන ඉදිකිරීම ශේෂ්ඨයේ මොනතරම් පෙරලියක් කළා දිනවද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තට්ටු 25ක 30ක ගොඩනැගිලි නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සපයලා දෙන්නේ මේ සිමෙන්ති සොයා ගැනීමත් සමග. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1476 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් සොයා ගන්නවා දුරකථනය කියන එක අද නැතුවම බැරි sannivedana උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙහි මූලික දුරකථනය බේසික් ෆෝන් එක මුලින්ම හැදුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් ක්‍රිස්තු වර්ෂ 1876 දී. එතන මෙම නිර්මාණයත් අප ඉන්දියානු තාක්ෂණ වේදේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් විතර සලකනවා. ඒ වගේම 1879 දී ඩේවිඩ් හියුස් විසින් සොයා ගන්නවා රැහන් රහිත sannivedanaය. අප දන්නවා වර්තමානයේ ඔය FM නාලිකා රූපවාහිනී නාලිකා මේ හැම දෙයක්ම සිදු කරන්නේ රැහන් රහිත sannivedanaය. එතකොට අපි ඉන්න මේ අවකාශයේ අපි කොයිතරම්නම් විද්‍යුත් චුම්බක තරංග වලට මුහුණ දෙනවද? මේ මුහුණ දෙන විද්‍යුත් චුම්බක තරංගවල භාවිතා කිරීමෙන් පණිවිඩ සම්ප්‍රේෂණය කළ හැකි බව මුලින්ම හොයාගන්නේ ඩේවිඩ් හියුස් විසින් රැහන් රහිත sannivedanaය සොයා ගැනීමත් සමග. ඒ වගේම ඔබ අහලා ඇති 1880 දී තෝමස් අල්වා එඩිසන් විසින් සූත්‍රිකා පාන සොයා ගන්නවා. ඔබ මේ පිළිබඳ ඉතිහාස කතාව අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔහු විසින් සූත්‍රිකා පාන සෑදීමට 999 වතාවක් උත්සාහ කරපු බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. දැන් කියන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ තිබ්බ නොපසුබට උත්සාහයත් එක්ක තමයි මේ සූත්‍රිකා පාන විසින් නිර්මාණය කරන්නේ. ඒ වගේම එයින් අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි අප යම් කාර්යයක් පටන් ගත්තොත් ඒ කාර්යය සාර්ථකත්වයට කරා යනතුරු අපි තාමත් කැපවීමෙන් එම කාර්යයේ නිරත විය යුතු වෙනවා. විශේෂයෙන්ම ඔබට ඉලක්කයක් තියෙනවා. ඔබ 2022 උසස් පෙළ අදාළ ශිෂ්‍යෙක් විදිහට ඔබට තියෙන මූලික ඉලක්කය තමයි 2022 අගෝස්තු මාසෙ පැවැත්වෙන උසස් පෙළ විභාගයට හොඳින් පෙනී සිටලා විශ්වවිද්‍යාල වරම් ලබාගෙන රටේ වැඩදායි පුරවැසියෙක් වෙන එක. එතකොට ඒ අරමුණ වෙනුවෙන් තමයි ඔබ මේ වසර දෙකක කාලය ඔබ කැපවීමෙන් මහන්සියෙන් වැඩ කළ යුතු වන්නේ. එතකොට එහිදී අපිට යම් පසුබැසීම් වෙන්න පුළුවන්. මේ පසුබැසීම් වලදී වාර විභාගයේදී ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒතර අපිට තව ටිකක් වැඩිපුර පාඩම් ගන්නලා ලකුණු වැඩි කරගන්න ඕනේ. එතකොට ඒ විදිහට අප සංවර්ධනය වුණොත් තමයි අපට පුළුවන් වෙන්නේ තෝමස් අල්වා එඩිසන් වගේ නැවත අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට කරා උත්සාහ කිරීම මත ප්‍රතිඵලයක් විදිහට තමයි සූත්‍රිකා පහන බිහි වෙන්නේ. ඒ වගේම ඔබත් කැපවීමෙන් වැඩ කිරීම තුළින් තමයි ඔබගේ ජයග්‍රහණය ලබා ගත යුතු වෙන්නේ 2022 වර්ෂයේදී. මේ අප ඔබට කරන්නේ ඒ සඳහා උපකාරයක් පමණයි. ඒතර ඔබ මත තමයි විශේෂයෙන්ම උසස් පෙළ හදාන ශිෂ්‍යයෙක් විදිහට ඔබට ලොකු වගකීමක් තිබෙනවා. මොකද අපි සාමාන්‍යවත් කියනවා සාමාන්‍ය පෙළ විභාගය ගුරුවරුන් විභාගයක්, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය දෙමව්පියන් විභාගයක්, ඒ වගේම උසස් පෙළ විභාගයට අපි කියන්නේ උසස් පෙළ දරුවන් විභාගයක් කියලා. මොකද ඔබ කරන වැඩ ප්‍රමාණය, ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ලබාගත් උරුව, ඔබ ලිව්ව ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය, ඔබ විෂය වෙනුවෙන් ගත කරපු කාලය, විෂය වෙනුවෙන් ඵලදායීව ගත කරපු කාලය තමයි අවසානයේදී ඔබේ ප්‍රතිඵලය තීරණය කරන්නේ. අර O level වලට ඔයාලා තාම O level වලින් A level වලට ආව විතරයි. එතකොට ඔයාලා ගාව තාම උසස් පෙළ පිළිබඳ හැදෑරීම පිළිබඳ ලොකු අදහසක් නැද්දදී ඔබට තව ටික දවසක් ඇති වැටෙයි. ඔබ සාමාන්‍ය පෙළ එක් විෂයකදී පාඩම් කිහිපයක ඉගෙන ගත්ත. සමහර වෙලාවට සිංහල වගේ පාඩමක පාඩම් 10ක විතර ඉගෙන ගත්ත දේවල් අපි එක පාඩමක සාකච්ඡා කරනවා. එතකොට ඔබට විෂයන් 3ක් හදාරන්න තියෙනවා. එතකොට විෂයන් තුල කොයිතරම් විෂය කරුණු ප්‍රමාණයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙනවද කියන එක ඔබ සිහි තබා ගත යුතුයි. එම නිසා එක රැයකින් අර O-level කලාව වගේ වලට එක රැයකින් පාඩම් කරලා ජයග්‍රහණයක් කරා යන්න තරමක් පහසුයි. මේ විෂය පමණක් නොවේ, ඉංජිනේරු තාක්ෂණ වේදේ විතරක් නොවේ, ඔබ හදාරන උසස් පෙළ කුමන විෂයක් ඇදහැරුවත්, ඔබ කලා විෂය ඇදහැරුවත්, ඔබ
ගණිත විෂය ධාරාව හැදෑරුවත් ඔබ වාණිජ විෂය ධාරාව හැදෑරුවත් ඔබේ සාර්ථකත්වයේ තීරණය වන්නේ අනිවාර්යයෙන්ම ඔබ කරන වැඩ ප්‍රමාණය සහ ඔබ විෂයට කරන කැපවීම මත කියන එක හොඳින් මතක තබා ගන්න. අපි දැන් යොමුෙමු තවදුරටත් ඉංජිනේරු තාක්ෂණ වේදේ ප්‍රධාන හැරවුම් ලක්ෂ දෙසට. 1904 දී එංගලන්ත ජාතික චොක් ඇම්බ්‍රෝස් ක්ලෙමින් විසින් සොයා ගන්නවා ඉලෙක්ට්‍රොනික වෑල්වය. ඉලෙක්ට්‍රොනික වෑල්වය 1904 දී සොයා ගැනීමත් එක්ක අර්ධ සන්නායක සොයා ගන්නවා 1947 දී ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි සහ ජෝන් බාඩන් සහ වෝල්ටන් බැටේන් විසින්. එතකොට මේ ට්‍රාන්සිස්ටරය සොයාගන්නේ ඉලෙක්ට්‍රොනික වෑල්වයට විකල්පයක් විදියට. එතකොට නූතන ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ දියුණුවට හේතු වෙන්නේ 1947 දී ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි, ජෝන් බාඩන් සහ වෝල්ටන් බැටේන් විසින් සකස් කරන ලද ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම තමයි ලෝකයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ පෙරලියක් ඇති කරන්න සමත් වුණේ. එතකොට අද අපි මේ භාවිතා කරන ජංගම විදුලි උපකරණ සියල්ලකම පදනම උනේ මේ ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම. ඔබට මතක ඇති ඊට කලින් කාලේ තිබ්බ ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර ඉතා ප්‍රමාණ විශාල යන්ත්‍ර තමයි භාවිතා වුණේ. ඒකට හේතුව තමයි අර ට්‍රාන්සිස්ටරෙන් කරන කාර්යය කිරීමට භාවිතා කරපු ඉලෙක්ට්‍රොනික වෑල්ව සඳහා ඉතා විශාල ජවයක් අවශ්‍ය නැහැ. ඒ වගේම විශාල ඉඩකඩක් අවශ්‍ය වුණා. ඒ නිසා උපාංග ප්‍රමාණයෙන් විශාල වුණා. එතන මේ ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් පසුව තවත් වසර දෙකක් යද්දී 1949 දී ජර්මන් ජාතික වර්න ජැක්කෝ විසින් සංග්‍රහිත පරිපථ නිර්මාණය කරනවා. ඒතර සංග්‍රහිත පරිපථ සහ ට්‍රාන්සිස්ටර් නිර්මාණය කිරීම තුළ වර්තමාන තාක්ෂණ වේදේ විශේෂම ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ විශාල පෙරලියක් සිදු වෙලා තියෙනවා. ඒතර ඔබ දන්නවා මේ සංග්‍රහිත පරිපථ කියලා කියන්නේ IC. ඒතර අපි ඕනම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගලවලා බලුවොත් ඒක තුළ IC ගණනාවක් අපිට දැක් ගන්න ලැබෙනවා. ට්‍රාන්සිස්ටර් ගණනාවක්, කැපැසිටර්ස් ගණනාවක් අපිට දැක් ගන්න ලැබෙනවා. ඔබ ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඔබට මේ දේවල් පිළිබඳ ගවේෂණාත්මක ඇසකින් බලන්න දැන් කාලය එළඹිලා තියෙනවා. ඒ නිසා ඔබ වෙනදා වගේ අපි හිතමු ගෙදර තියෙන විදුලි පංකාව කැඩුණා කියලා. එතකොට ඒක ගලවලා පැත්තකට විසි කරලා දාන්න නැතුව ඒ උපකරණය අපි ගලවලා ඒ කරන දින කොටස් පිළිබඳව වඩාත් සාවධානව ඒ අධ්‍යයනය කිරීම ඵලදායී වෙනවා. ඔබ ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන ශිෂ්‍යෙක් විදිහට. අපි දැන් යමු තාක්ෂණ වේදේ විකාශනයේ සිදුුනේ මොන ආකාරයකද කියලා. ඒතකොට තාක්ෂණ වේදේ විකාශනය තුළ විවිධ නිර්මාණයන් ඒවායේ මුල් ස්වරූපයේ සිට වර්තමාන භාවිත ස්වරූපයේ දක්වා විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා තිබෙනවා. ඔබගේ විභාග ප්‍රශ්නවල සමහර වෙලාවට අහන කාරණයක් තමයි යම් භාණ්ඩයක මුල් නිෂ්පාදනයේ වර්තමාන නිෂ්පාදනයත් අතර සැලකිය යුතු වෙනසකට ලක් වී ඇත. එම වෙනස්කම් මෙසේ වෙනස්කම් සිදුවීමට උදාහරණ දක්වන්න කියලා. අපි මේ වගේ දේවල් වලට උදාහරණ තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. මොන විදියටද මේ තාක්ෂණ වේදේ ගමන් මඟ සමග උපකරණවල වර්තමාන නිෂ්පාදනයත් මුල් නිෂ්පාදනයත් මොන විදියටද සංවර්ධනය වුනේ කියන එක අතීත නිෂ්පාදනයෙන්ද වර්තමාන නිෂ්පාදනයට එම නිෂ්පාදන කොයි ආකාරයකද සංවර්ධනය වුනේ කියලා බලමු අපි. ගුවන් යානයේ විකාශනය ගැන මුලින්ම අවධානය යොමු කරමු. රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය සොයා ගන්නවා. මේ ගුවන් යානය ඊට පස්සේ ඒ ගුවන් යානය තව වැඩි දියුණු වෙනවා. ඒ වගේම වර්තමානයේ එයා බස් වගේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් විශාල මගින් ප්‍රවාහනයක් ප්‍රවාහනය කළ හැකි ගුවන් යාන බවට වර්තමානයේ ඒ විකාශනය වෙලා තියෙනවා. ඒ වගේම පමණක් නොවේ අභ්‍යවකාශය ජය ගැනීම සඳහා අභ්‍යවකාශ ෂටල ඩිස්කවරි වගේ යාන අභ්‍යවකාශයට යොමු කිරීම දක්වා මානවයා වර්තමානයේ දියුණු වෙලා තියෙනවා. මේ දියුණුවේ ආරම්භය ලබා දුන්නේ රයිට් සහෝදරයන් විසින් සොයාගත්ත මුල්ම ගුවන් යානයේ බව ඔබ මතක තබා ගත යුතුයි. වගේම ප්‍රහාරක ජෙට් යාන. ඒතර පරිගණකය කියන එක ඔබ දන්නවා මුලින්ම විකාශනය ආරම්භුනේ එකබසය කියන එකෙන්. එකබසය තමයි මම අත පැත්තේ උපසරණේ තියෙන්නේ. ඊට පස්සේ වඩා සංවර්ධන අවස්ථාවලටපත් වෙමින් ගණක යන්ත්‍රය නිර්මාණය වුණා. ගණක යන්ත්‍රය නිර්මාණය වුණාට පස්සේ අප දන්නවා මේන් බ්‍රේන් කම්පියුටර්ස් නිර්මාණය වුණා. එතකොට කාමරයක් විතර විශාල කම්පියුටරයක් නිර්මාණය වුණා. ඊට ඒ කම්පියුටරේ ඩෙස්ක්ටොප් කම්පියුටරයක් බවට පත් වුණා. ඩෙස්ක්ටොප් කම්පියුටර් එක දැන් වර්තමානයේ ලැප්ටොප් එකක් බවට පත් වෙලා, ප්ලාන්ටොප් එකක් බවට පත් වෙලා, එතනින් වඩා කුඩා උපකරණ බවට දැන් වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඊට කලින් කතා කළා වැල්ව සම්බන්ධයෙන් ගුවන් විදුලි යන්ත්‍රයේ විකාශනය ගැන කතා කරලා තිබුණත් පේන ඇති මේ රූපේ මෙන්න මේ හරිය තියෙනවා උපාංග වර්ගයක්. අපි මෙන්න මේ උපාංග හඳුන්වනවා වැල්ව කියලා. ඒතර වර්තමානයේ ට්‍රාන්සිස්ටරෙන් කරන ක්‍රියාව තමයි මේ වැල්ව මගින් සිදු කළ අතීතේ. ඔබට පේනවා මේ වැල්ව කියන්නේ ප්‍රමාණයෙන් විශාල උපකරණයක්. ඒ නිසා ගුවන් විදුලි යන්ත්‍රය තරමක් විශාල යන්ත්‍රයක් වුණා ඒ කාලේ. ඒතර වර්තමානයේ ගුවන් විදුලි යන්ත්‍රය අපගේ ජංගම දුරකථනයේ පවා අමතර පහසුකමක් විදිහට ලබා ගන්න පුළුවන්. එතකොට ඉතා කුඩා ඩිවයිස් එකක් වඩ පත් වෙලා තියෙනවා ගුවන් විදුලිය වර්තමානයේ වෙද්දී. එසේම තමයි රූපවාහිනිය මුලින්ම කළු සුදු රූපවාහිනිය විදිහට ආරම්භ වුණු රූපවාහිනී යන්ත්‍රය. ඊට පස්සේ ඊට වඩා ප්‍රමාණයෙන් එම ප්‍රමාණයෙන් වගේ වර්ණ රූපවාහිනියක් බවට පත් වුණා. ඒකට CTR විදිහේ රූපවාහිනී යන්ත්‍ර ආවා. ඊට පස්සේ LCD රූපවාහිනිය ආවා. LED රූපවාහිනිය ආවා. ඒ විදිහට වර්තමානයේ වෙද්දී නවීනම තාක්ෂණය තමයි අපි රූපවාහිනී ඩිවයිස් එකක් වෙනුවට අපි ප්‍රොජෙක්ටරයක් භාවිතා කරලා තිරයක් භාවිතා කරනවා රූපවාහිනිය වෙනුවට. ඒ තමයි වර්තමානයේ ලෝකයේ පවතින
ලෝකයේ ට්‍රෙන්ඩ් එක බවට පත් වෙලා තියෙන්නේ. ඒකට ওই විදිහට තමයි රූපවාහිනී විකාශනය සිදු වුනේ. අපි තව විකාශනයක් බලමු. ඔබ මේ දැකලා තියෙන්නේ මේ කියන්නේ ග්‍රැමෆෝන් යන්ත්‍රයක් තියෙන්නේ අතීතයේ හඬ පටිගත කිරීම සඳහා භාවිතා කළේ මේ ග්‍රැමෆෝන් තාක්ෂණය. එතකොට අද අපි හඬ තැටිගත කිරීම සඳහා භාවිතා කරන්නේ එක පෙන් එකට අපිට මයික්‍රොෆෝන් එකක් වගේ හඬ පටිගත කරගන්න පුළුවන්. එතකොට මේ ශබ්දය සටහන් කිරීම සහ හඬ පටි නිර්මාණය කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රය බිහි වුණා. එතකොට වර්තමානයේ එය පස්සේ කැසට් රෙකෝඩරයක් බවට පත් වුණා. කැසට් රෙකෝඩරේ CD එකක් බවට පත් වුණා. CD එක DVD එකක් බවට. DVD එක වර්තමානයේ ප්‍රති Blu-ray DVDs ඒ වගේම pen drivers බවට පත් වෙලා තිනවා. වර්තමානයේ වෙද්දී මේ විදිහට විශාල දියුණුවක් වෙලා තියෙනවා හඬ සටහන් කිරීමේ තාක්ෂණය. ඒ වගේම මෝටර රථය මුල් කාලේ නිෂ්පාදනය කරපු මෝටර රථ සහ වර්තමාන නිෂ්පාදනය කරන මෝටර රථ අතර සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. මුල් කාලේ එන්ජින් ධාරිතාවය අඩු මෝටර රථ නිර්මාණය වෙනවා. වර්තමානයේ වෙද්දී එන්ජින් ධාරිතාවය වැඩි මෝටර රථ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මෝටර රථය මුල් කාලේ ධාවනය කළේ වාෂ්ප එන්ජින් වලින්. ඊට පස්සේ ඉන්ධන භාවිතා කළා පෙට්‍රල් ඩීසල් එන්ජින් නිර්මාණය වුණා. ඊට පස්සේ ඩීසල් එන්ජින් එකෙන් පස්සේ වර්තමාන වෙද්දී හයිබ්‍රිඩ් වාහන ආවා. හයිබ්‍රිඩ් වාහනෙන් පස්සේ වර්තමාන ලෝකයේ ඉලෙක්ට්‍රොනික වාහන බවට පත් වෙලා තියෙනවා. විදුලි මෝටරයක් මගින් දුවන වාහන බවට පත් වෙලා තියෙනවා. මේ ආදී වශයෙන් මෝටර රථය ලෝක පුරා විශාල විකාශනයකට ලක් වෙච්ච උපකරණයක්. දුම්රිය ගැන අවධානය යොමු කළා. දුම්රියත් අතීතයේ තිබ්බ දුම්රිය වර්තමානයේ වෙද්දී වාෂ්ප දුම්රිය වර්තමානයේ ප්‍රදර්ශනයක් විදිහට විදේශිකයන් සඳහා විතරක් ඔබ දන්නවා ඇති කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉඳලා බදුල දුම්රිය ස්ථානයේ දක්වා ධාවනය කරනවා. විශේෂ අවස්ථාවලදී විතරක් මේ ගල් ලංගුරු දුම්රිය විදේශිකයන් සඳහා දේශ සංචාරකයන් සඳහා ධාවනය වන්නේ නැහැ. නමුත් වර්තමානයේ වෙද්දී එමෙම දුම්රිය ඩීසල් දුම්රිය බවට පත් වුණා. ඩීසල් දුම්රිය විදුලි දුම්රිය බවට පත් වෙලා තියෙනවා. එතකොට ශබ්දයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කරන දුම්රිය බවට විදුලින් ක්‍රියා කරන දුම්රිය බවට මේ දුම්රිය විකාශනය වෙලා දිනවා වර්තමානයේ වෙද්දී. ඒ වගේම ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් හොයාගත්ත ජංගම දුරකථනය කොයි විදිහටද වර්තමානයේ වෙද්දී විකාශනය වුණේ? ඒකට වර්තමානයේ මොබයිල් ෆෝන්ස් තියෙනවා. ඒ වගේම සැටලයිට් තාක්ෂණය භාවිත කරන ජංගම දුරකථන තියෙනවා. මේ දක්වා මේ sannivedana තාක්ෂණය දියුණුලා තියෙනවා. පණිවිඩ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම දක්වා මේ තාක්ෂණ වේදේ දියුණුව සිදු වෙලා තියෙනවා. ඒ වගේම අපි කතා කළා ජල රෝධය. මුල් කාලේ වගාවට අවශ්‍ය ජලය ඉහළට ලබා ගැනීම සඳහා තමයි මේ ජල රෝධය භාවිතා කළේ. පසු කාලීනව මේ ජල රෝධය මගින් ජලයේ චාලක ශක්තිය උකහාගෙන එමගින් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියා කරවීමෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලෝකයේ පෙළඹුණා. ඒතර ජල රෝධය සොයා ගැනීමත් එක්ක වර්තමානයේ භාවිතා කරන මේ කප්ලාන් වර්ගයේ තලබමනයක් දක්වා ඒ වගේ මේ තියෙන ආවේගී වර්ගයේ තලබමන මේ වගේ තලබමන දක්වා දියුණු වුණේ මේ මුලින්ම සොයාගත්ත ජල රෝධය. ඒ වගේම විදුලි ජනනය සඳහා මුල් කාලේ ජලය විදුලිය භාවිතා කළා. න්‍යෂ්ටික බලය භාවිතා කරනවා. සූර්යතාපය වර්තමානයේ භාවිතා කරන සුළං ශක්තිය මේ විදිහට විදුලි බලය ජනනය කිරීමේ ප්‍රභවයන් වලත් ශීඝ්‍ර සංවර්ධනයක් විකාශනයක් සිදු වෙලා තියෙනවා මේ ඉතිහාසය පුරා. ඒ වගේම ඉදි කිරීම වල ගත්තාම ගල් යුගයේ මානවයා ගල් ගුහාවල ජීවත් වුණා. ඊට පස්සේ කටු මැටි ගහපු ගෙවල් සාදාගෙන ජීවත් වුණා. මේ කටු මැටි ගහපු ගෙවල් වලින් පස්සේ ගඩොල් භාවිතා කරලා විවිධ ඉදි කිරීම කළා. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑය නිර්මාණය කර තියෙන ගඩොල් වලින් අදින් වසර 2500කට පමණ ඉහළ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම සිමෙන්ති සොයා ගැනීමත් එක්ක මහල් කොටනැගිලි රාශියක් ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. ඉදි කිරීම ශාස්ත්‍රයේ දැවැන්ත විකාශනයක් බවට අදපත් වෙලා දිනවා. දිය තුල පවා ගොඩනැගිලි ඉදි කිරීමේ තාක්ෂණය වර්තමානයේ දියුණුලා තියෙනවා. විශේෂයෙන්ම විශාල ජල මාර්ග හරස් කරමින් මහ විශාල ජලාශ නිර්මාණය කරන වර්තමානයේ මේ කොන්ක්‍රීට් සොයා ගැනීමත් එක්ක අප අමතක කරන්න එපා අපේ ඉතිහාසය තුල කොන්ක්‍රීට් සොයා ගන්න ඉස්සෙල්ලා අපි ගල් සහ පස් භාවිතා කරලා සුද්ධ පවා පුදුම වෙච්ච වැව් හදපු જાතියක් අද අපේ ජාතිය මොකද වෙලා තියෙන්නේ කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. මෙම අද පවතින කාල සීමාවත් එක්ක ලෝකේ ගොඩක් ජනතාව පෙළඹිලා තියෙනවා ස්වදේශිකත්වය අගය කරන්න. ඒ වගේම Tamanගේ නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා. ඒකට අපේ රට කොතන හරි තැනක වැරදිලා තියෙනවා. ඒ වැරද්ද අපි නිවැරදි කරගමු. ඒ වැරද්ද කාගේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වැරද්ද අප නිවැරදි කර ගැනීමට ඔබ පරම්පරාවක් විදිහට ඔබ තමයි ඉදිරියේදී මේ රට බාරගන්නේ. ඔබට පුළුවන් මේ රට වෙනස් කරන්න, ලස්සන කරන්න. ඒ සඳහා යන්න නම් ඔබ මුලින්ම ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඕනේ. ඒ තුලින් ලබා ගන්න පණ්ඩිත තුලින් තමයි ඔබට මේ රට, මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ශක්තිය ඔබට ලැබෙන්නේ. මේ ලෝකය වෙනස් කරව මිනිසුන් සියලු දෙනාම බිහි වුණේ ඒ විදිහට අත්දැකීම් අධ්‍යාපනයෙන් සහ සමාජය තුලින් ලබාගත් අත්දැකීම් සමග තමයි
මේ ලෝකේ වෙනස් කරපු සියලුම චරිත බිහි වෙලා තියෙන්නේ. එතකොට මේ ගුවනින් තිබෙන මහා මාර්ග මෙවැනි දේවල් නිර්මාණය කිරීම දක්වා මේ ඉදිකිරීම ශේෂ්ත්‍රය විකාශනය වෙලා තියෙනවා. ඒකට අපට පේනවා ඉදිකිරීම ශේෂ්ත්‍රය මොන විදිහටද විකාශනය වුණේ කියලා. එහෙනම් අද අපි කතා කළේ ඉන්ජිනේරු තාක්ෂණ වේදයේ විකාශනය මොන විදිහට සිදු වුණේ කියන කාරණේ පිළිබඳව. අපි අද කතා කළා යුග පහක් පිළිබඳව සංස්කෘතික සාධක පදනම් කරගෙන සංස්කෘතිමය කරුණු මත පදනම් කරගෙන අපි යුග පහකට වර්ගීකරණය කළා. විශේෂයෙන්ම ගල් යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය, කාර්මික යුගය සහ තොරතුරු තාක්ෂණ යුගයේ විදියට ඒ වගේම සොයාගත්ත නිර්මාණ පදනම් කරගෙන නැවතත් යුග 8කට අපි වර්ගීකරණය කළා. එතන මේ වර්ගීකරණයන් සහ එම කාල සීමාවල් තුල මිනිසා විසින් සොයාගත්ත නිර්මාණ පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම අපි කතා කළා මේ තාක්ෂණ වේදයේ විකාශනයත් එක්ක ලෝකයේ ප්‍රධාන වශයෙන් ශීඝ්‍ර වශයෙන් සංවර්ධනය වෙච්ච අවධි දෙකක් පිළිබඳව කතා කළා. පළවන ලෝක යුද්ධ සමය, දෙවන ලෝක යුද්ධ සමය සහ කාර්මික විප්ලවයේ සිදුවුණු යුගය තුල තාක්ෂණ වේදයේ විශාල පෙරළියක් සිදුවන බව සාකච්ඡා කළා. අප කතා කළා තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍ය පිළිබඳව ගින්දර සොයා ගැනීම, ට්‍රාන්සිස්ටර් සොයා ගැනීම, වැල්වේ සොයා ගැනීම, විද්‍යුත් සන්නයනය සොයා ගැනීම ආදී වශයෙන් අප ප්‍රබල හැරවුම් ලක්ෂ්‍ය කතා කළා. මානවයාගේ යහපත පිණිස තාක්ෂණ වේදයේ ප්‍රබල වෙනස්කමට භාජනය වෙච්ච අවස්ථා අප සාකච්ඡා කළා. අවසන් වශයෙන් අප අතීත නිෂ්පාදනයන් වර්තමාන නිෂ්පාදනය දක්වා මොන විදියට විකාශය සිදුනාද කියන ආකාරය පිළිබඳව අපි උදාහරණ කිහිපයක් සාකච්ඡා කළා. මේව කරුණ ඔබ හොඳින් මතක තබා ගන්න. එතකොට මෙම සතියේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා. මේ පාඩමට අදාළ නිබන්ධනය පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එක ඔස්සේ ගොස් ඔබ එම නිබන්ධනයට පිළිතුරු සපයලා ඔබගේ දැනුම වර්ධනය කරගන්න. ඔබ ලිව පිළිතුරු අපේ WhatsApp group එකට එවන්න. එතකොට ඔබගේ පිළිතුරු පරීක්ෂා කරලා ඔබගේ සංවර්ධනය වී යුතු කොටස් පිළිබඳව ඔබට දැනුම් දෙන්න. ඒ වගේම ETP YouTube channel එක ඔබ subscribe කළේ නැත්නම් දැන්වම subscribe කරන්න. ඒ වගේම ඔබේ යාළුවන්ට දැනගන්න, දැක ගන්න, අපේ videos like කරන්න, share කරන්න, ඔබේ යාළුවන්ට කියන්න ETP YouTube channel එකත් සමග සම්බන්ධ වන්න කියලා. එවනම් ලබන හෙට දින ඔබට වාසනාවන්ත දවසක් වේවා. හොඳින් වැඩ කරන්න මේ සතියේ. ඔබ ලබා දුන් නිබන්ධනයේ සියලුම ප්‍රශ්න වලට ලබන සතියේදී පිළිතුරු සපයන්න. එවනම් අදට අපි සමුගන්නම්. ආයුබෝවන්. සුබ සතියක් වේවා. ඔබ සියලු දෙනාට